බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරික ඔබ සැම එක. ඒ තමයි ඔබ ගැන අද ටිකක් දැනගෙන හිටියට වඩා වැඩිපුර දැනගන්න හම්බ වෙයි කියලා වෙන්න මට විශ්වාසයක් තියෙනවා. අපි බලමු වැඩසටහන අවසානයේ ඔබට එහෙම වුණාද කියන කාරණේ. සහ ඇයි ඔබ මේ ව්‍යාපාරේ ඉන්නේ සහ ඔබ මේ ව්‍යාපාරේ කොතනද ඉන්නේ කියන එක. Where are you in the business? සහ අපි සියලු දෙනාටම ඕන මේ ව්‍යාපාරෙන් ඉස්සරහට යන්න. එතකොට ඒ කොහොමද ඉස්සරහට යන්නේ කියන එක පිළිබඳව මට මගේ තියෙන දැනුමෙන් මම ඔයාලට යම් දැනුම් ප්‍රමාණයක් ඒ දැනුම් ප්‍රමාණයත් එක්ක ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ ව්‍යාපාරේ ඉදිරියට සාර්ථකව කරගෙන යන්න. දැන් මම මෙහෙම කිව්වොත් මම හිතන්නේ අපගේ ගන්න පුළුවන් උපරිම සීමාව ඇවිල්ලා දෙනව නේද 500ක් ඇවිල්ලා එනවා. ගොඩක් සතුටුයි. අපි සියලු දෙනා උත්සාහ කරන්නේ ජීවිතයේ අපි මේ සියලු දෙනා සියලුම දේවල් කරන්නේ මම හිතනවා පෞද්ගලිකව ජීවිතේ නිදහස් වර්ග තුනක් වෙනුවෙන් තමයි මේ අපි උත්සාහ කරන්නේ. ජීවිතේ නිදහස් වර්ග තුනක් ළඟා කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්න කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ නිදහස් වර්ග තුන තමයි මම කියනවා පළවෙනි නිදහස අපි ජීවිතේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ආර්ථික නිදහස. අපි ඒකට කියන්නේ economic freedom එක. economic freedom එක කියලා කියන්නේ විවිධ අර්ථකථන තියන්න පුළුවන්. ආර්ථික නිදහස කියලා කියන්නේ සරලව ගත්තොත් අපිට උවමනා ප්‍රමාණයට අපිට මුදල් තියෙන්න ඕන. නේ? අද හැබැයි රටේ තියෙන උද්දමනෙත් එක්ක කොච්චර සල්ලි තිබුණත් මදි. නේද? එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් ඒ සියල්ලත් එක්ක අපිට උවමනා ප්‍රමාණයට අපිට මුදල් තියෙන්න ඕන. මම කියන්නේ ජීවිතේම මුදල් කියන එක නෙවෙයි. නමුත් ඒකේ ප්‍රධාන සාධකයක් තමයි අපිට මේ ආර්ථික නිදහස තියෙන්න ඕන. ඒ ආර්ථික නිදහස කියන එක ඇතුළතදී සමහර වෙලාවට දැන් මේ විශේෂයෙන්ම මේ කොවිඩ් ආශ්‍රිත මේ තත්ත්වත් එක්ක අපිට දක්නට ලැබිච්ච දෙයක් තමයි අපි සමහර වෙලාවට වැඩ කරේ නැත්නම් අපේ ආර්ථික නිදහස අපිට අහිමි වෙනවා. නමුත් ආර්ථික නිදහස තියනවා කියලා කියන්නේ අපි ළඟ වක්කම තියෙනවා. වක්කමක් තියෙනවා. අපිට වැඩ කරන්න බැරි කාලේ හරි මේ වක්කම අපිට ආදායම් දෙනවා. වක්කමක් කියපුවාම ඒක විවිධාකාරයේ වක්කම් වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ගොඩනැගිල්ලක් කුලියට දීලා තියෙන එකක් වෙන්න පුළුවන්. ෆික්ස් ඩිපොසිට් එකක් වෙන්න පුළුවන්. දැන් ඔබ සියලු දෙනා මේ වක්කමක් තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. මේ ඔබේ වක්කම. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙන විදිහේ වියදම් ටික කරගන්න බැරි වුණොත් අපිට ඕන විදිහේ ලයිෆ් ස්ටයිල් එක ගෙවන්න අපිට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය තිබුණ නැත්නම් අපිට ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. මොකද හැමදේටම මිලක් තියෙනවා මිල ක්‍රමය ඇතුලේ. අපිට නොමිලේ හම්බ වෙන දේවල් තියෙන්නේ ටිකයි. ඒක නිසා අපිට ආර්ථික නිදහස ළඟා කරගන්න ඕන. ඒකයි අපි මේ සියලු දේවල් කරන්නේ. හැබැයි ආර්ථික නිදහස විතරක් ළඟා කරගෙන නැද්ද? එතකොට ආර්ථික නිදහස තියෙන සියලු දෙනාට ගැටලුවක් නැද්ද? මම කියන්නේ ආර්ථික නිදහසත් එක්ක ඔයා ළඟා කරගන්න ඕන තව නිදහසක් තියෙනවා. ඒ නිදහස තමයි අපි කියන්නේ මේ සෞඛ්‍යමය නිදහස. එහෙම නැත්නම් අපි කියනවා මේ health freedom එක. health freedom එක. සෞඛ්‍යමය නිදහස. ලෙඩ දුක් කරදර වලින් තොර වෙන්න ඕන. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ නේද? විවිධ සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් සල්ලි තිබුණාට වැඩක් නැහැ. ඒක නිසා මේ ආර්ථික නිදහසත් එක්ක අපි උත්සාහ කරන්න ඕන දේ තමයි සෞඛ්‍යමය නිදහස. මම පුංචි ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයාගෙන් අහන්න. මේ සෞඛ්‍ය නිදහස වෙනුවෙන් ඔයා කරන දේවල් ගැන ඔයාට සතුටුද නැද්ද? උත්තර දෙකයි. ඔයා සතුටු නම් ඔයා හොඳයි. ඔයා සතුටු නැත්නම් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක්. මම කියන්නේ දවසකට වතුර ලීටර් 4ක් විතර බොන්න මතක තියාගෙන බොන එක.
එහෙම නැත්නම් උදේ පාන්දර නැගිටපු ගමන් විනාඩි 10ක් විතර පොඩ්ඩක් ස්ට්‍රෙචින් එක්සර්සයිස් ටිකක් කරලා පොඩ්ඩක් දාඩිය දාලා පොඩ්ඩක් එහෙම නැත්නම් හවසට හරි පොඩි එක්සර්සයිස් ටිකක් කරන එක වගේ පුංචි දේවල් ලොකු දේවල් නෙමෙයි. ඔබ එහෙම කරන පුද්ගලයෙක් නම් ඔන්න ඔබ ඒ ගැන සැලකිලිමත්. ඔබ සැලකිලිමත් නැත්නම් ඔබ නිතරම ඉන්නේ ආර්ථික නිදහස පස්සේ නම් ඔයාලට ඔබට සෞඛ්‍ය නිදහස අහිමි වෙච්ච තැන ඔයාලට ආර්ථික නිදහස කොහොමදත් අහිමි වෙනවා. ඒක නිසා මතක තියාගන්න ආර්ථික නිදහස වගේම සෞඛ්‍යමය නිදහසත් අපිට ඕන. ලෙඩ දුක් කරදර වලින් තොර වෙන්න ඕන. මේ දවස්වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ සෞඛ්‍යමය නිදහස නේද? මම සෞඛ්‍යමය නිදහස හැරුණාට පස්සේ අපේ ආර්ථික නිදහසත් ඇහිමි වුණා. මේ කොවිඩ් සමය කියලා කියන්නේ ස්ථිර ආදායම් ලැබපු සියලු දෙනාට විතරක් නෙවෙයි. ස්ථිර ආදායම් ලැබපු සියලු දෙනාට යම් ප්‍රමාණයකට ගැටලුවක් නැහැ. උද්දම්තරයි තියෙන්නේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා. නමුත් ව්‍යාපාර කරපු පුද්ගලයන්ට මේ ආනයන නැවතිලා අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරුව විශාල අභියෝග රාශියක් පසු කරමින් ඉන්න කාලයක දැන් ලෝකයක් විදිහටත් ඒ වගේ අපි රටක් විදිහටත් ඒ වගේනේ. මොකද අපිට නිදහසින් පස්සේ අපිට හොඳ ආර්ථික තත්ත්වයක් අපේ රටේ පාලනය කරපු දේශපාලන පක්ෂ විසින් අපිට හදලා නැහැනේ. මම නිර්දේශපාලනිකයි සර්වාගමිකයි. ඒක නිසා අපිට එහෙම ආර්ථිකයක් අපිට හදලා දීලා නැහැ. ඒක නිසා අපිට වෙනමම අභියෝගයක් ආර්ථික විදිහට බංකොලොත් වෙච්ච රටක ඉඳගෙන අපි කොහොමද මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ කියලා. ඒක මාර චැලෙන්ජ් එකක්. ඒක මාර අභියෝගයක්. මෙන්න මේ නිදහස් වර්ග දෙක හම්බුනාට පස්සේ අපිට ඕටෝමැටිකලි හම්බ වෙනවා අපිට මානසික නිදහස. අපි ඒකට කියනවා මෙන්ටල් ෆ්‍රීඩම්. මෙන්ටල් නෙවෙයි. මෙන්ටල් ෆ්‍රීඩම් එහෙම නැත්නම් අපි කියනවා මානසික නිදහස අපිට හම්බ වෙනවා. ඇත්තටම සෞඛ්‍යමය නිදහසයි ආර්ථිකමය නිදහසයි දෙක නැතුව මානසික නිදහසක් ළඟා කර ගැනීමට තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඒක නිසා මානසික නිදහස කියන එක නිතරම ආර්ථික නිදහස සහ සෞඛ්‍යමය නිදහසත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට නිතින්ම ආර්ථික නිදහස ළඟා කර ගැනීම වෙනුවෙන් අපිට වැඩි මහන්සියක්, වැඩි කැපකිරීමක් කරන්න වෙලා තියෙනවා. ඒක නිසා සහ මම විශේෂයෙන්ම මේ අද මෙතන සම්බන්ධ වෙලා ඉන්න මේ ව්‍යාපාරික ඔබට මම තාමත් ගරු කරන කාරණයක් තියෙනවා. ඒ තමයි ඔබ මෙතන විවිධ වෘත්තිකයෝ ඇති. විවිධ වෘත්තීන් වල ඉන්න විවිධ වෘත්තිකයෝ ඇති. ඒ වෘත්තීන් තුල ඉඳගෙන මේ ඔබ මේ ඉන්න ව්‍යාපාරේ සමහර කට්ටිය මේකේ ෆුල් ටයිම් තමන්ගේ දවසේ සියලුම කාලය මේකට කැප කරලා වැඩ කරන පුද්ගලයෙක් තියෙනවා. මම මේ කොටස් දෙකම එකක් විදිහට දාලා සැලකුවොත් මම ඔබ කෙරෙහි දැඩි ගෞරවයක් තියෙනවා වෙන හේතුවක් නෙවෙයි. ඔබගේ ඇසෙට් එක එහෙම නැත්නම් ඔයාගේ වත්කම මේ ඔයා හදාගන්න එකට. සහ ලෝකේ මේ සංකල්පය තමයි ලෝකේ දියුණුවම සංකල්පය. තමන්ගේ වත්කම තමන් හදාගන්න එක. ඒ තමන් හදාගන්න වත්කම කාටවත් නැති කරන්න බෑ. දැන් ඔබ ආයතනයක වැඩ කරොත් ආයතනයේ වැඩ කරන තාක්කල් ඔබට පඩියක් හම්බ වෙනවා. සැලරි එකක් හම්බ වෙනවා. සහ ඔබ ව්‍යාපාරයක් ඔබ තනියම ආරම්භ කරොත් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියන එක මට දෙන්න විනාඩියක්. ඔබට තනියම ව්‍යාපාරයක් ඔබ මේ විදිහට කරගන්න ගියොත් ඔබට විශාල ධනස්කන්ධයක් අවශ්‍යයි. නමුත් දැන් ඔබ මේ ඉන්න සංකල්පය ඇතුලේ ඔබට අඩු වියදමකින් ඔබගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපි බලමු අපි දැනට මේ ව්‍යාපාරේ ඔයා කොතනද ඉන්නේ? ඒ ඉන්න තැනින් අපි කොහොමද ඉදිරියට යන්නේ? ඒකට අපි වර්ධනය කරගන්න ඕන ගති ලක්ෂණ මොනවද අපිට තියෙන්නේ? අපි ඒව කොහොමද වර්ධනය කරගන්නේ කියන කාරණා. සහ එක දෙයක් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ තව පුද්ගලයෙකුට තව කෙනෙක්ව අභිපීරණය කරන්න බෑ, මොටිවේට් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. මම හිතන්නේ මේක ඔබ සියලු දෙනා දන්න කාරණයක්. තමන්ගේ මොටිවේට් තමන්ගේ
අභිප්‍රේරකයා ඉන්නේ Taman තුල. හැබැයි මට අද ඔබට පුළුවන් දැනුම වමාරු කරගන්න. දැනුම දෙන්න. ඒ දැනුම පාවිච්චි කරලා පුළුවන් ඔයාගේ ඇතුලේ ඉන්න මොටිවේටර්. එහෙම නැත්නම් ඔයාගේ ඇතුලේ ඉන්න ඔබගේ උත්ප්‍රේරකයව. ඔබට අවන ආකාරයට හැඩගහ ගන්න සහ ඔබට අවශ්‍ය කරන දිශානතියකට ඔබව යොමු කරන තත්වයට ඔහුව පත් කරගන්න වාට අද ගොඩක් උදව් වෙනවා. හරි. If you always do what you have always done, you will always be what you are now. ඔයා හැමදාම කරන්නේ එකම දේවල් නම් ඔයා දැන් ඉන්න තත්ත්වෙම තමයි. නිතරම වෙනස් වෙද නම් අපි වෙනස් දේවල් කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපිට තියෙන ගැටලුව තමයි වෙනස් දේවල් කරන්න අපි සමහර වෙලාවට අපේ ඇතුලේ තියෙන පොඩි ෆියර් එකක්. ඒක සයිකොලොජිකලි අපේ ඇතුලෙන් ඇවිල්ලා තියෙනවා. අපි ඉනිෂියේට් කරන්න බයයි. නමුත් මෙන්න මේ ෆියර් එක මෙන්න මේ අපේ ඇඟේ ඇතුලේ තියෙන අපි දේවල් ඉනිෂියේට් කරන්නේ නැති අපි ආරම්භ කරන්නේ නැති මෙන්න මේ ගැටලුව අපේ ඇඟ ඇතුලෙන් අපිට අයින් කරගන්න පුළුවන් අපි මේ වැඩේ පටන් ගත්තට පස්සේ. ඒක නිසා වැඩේ පටන් ගන්න එක තමයි ගොඩක්ම අමාරු. ඒක නිසා ඔයාලා සියලු දෙනා ව්‍යාපාරික ඔබ සියලු දෙනා මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ මේක කරගෙන යන්න. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි මේ passion කියන එක. Nothing great in the world has been accomplished without passion. මේ passion එකක් නැතුව ලෝකේ ගොඩක් දේවල් ළඟා කරගෙන නැහැ කියලා තමයි මම පෞද්ගලිකව දකින්නේ. දැන් ඔබ සියලු දෙනා දන්න ව්‍යාපාරිකයෝ හිතන්න, ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ හිතන්න, සංගීතඥයෝ හිතන්න, විවිධ වෘත්තිකයෝ හිතන්න. ඒ හැමෝටම passion එකක් තිබිලා තියෙනවා. ඒ passion එක තමයි driving force එක. එහෙම නැත්නම් ඒ passion එක තමයි එයාව ඒ අදාළ ඉලක්කයට යොමු කරලා තියෙන්නේ. එතකොට passion කියපුවාම අපිට මේක ඉංග්‍රීසි ඩික්ෂනරි එකේ ගහපුවාම එන්නේ නිකන් මේ passion එකක් කියන ආසාව ඒ වගේ අදහසක්. ඇත්තටම මේ සිංහල මීනින් එක ආශාව වුණාට the passion කියන එක ඇතුළේ ඉංග්‍රීසි වර්ඩ් එක ඇතුළේ තියෙනවා. ඒකට passion කියලා කියපුවාම එන ගැම්මක් තියෙනව නේද? කාට හරි අපි passion එකක් තියෙනවා. එතකොට passion කියන එක අද අපි පොඩි passion test එකක් කරලා බලමු. ඔයාට ඇත්තටම passion එකක් තියෙනවද කියලා. ඒකට තියෙන පොඩි passion test එකක් කරන්න. අපි තව පොඩ්ඩකින් passion test එක කරලා බලමු. ඇත්තටම ඔයාට ඔයාගේ driving force එක විදිහට ඔයාට තියෙන passion එක මොන වගේ තැනකද තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න පුළුවන් ඔයාට. මේ passion එකක් තිබුණාට පස්සේ, දැඩි ආසාවක් තිබුණාට පස්සේ මේක මේ අපි කියන මේ passion එකක් කියලා කියන්නේ burning desire එකක් වගේ. දැන් ආසාවෙත් වර්ග තියෙනවනේ. එක ආශාවක් තියෙනවා, අනිත් එක තියෙනවා burning desire එකක්. දැවෙන ආශාවක්. සියලු ආශාවන් පිටිපස්සේ අපි හඹා යන්නේ නැහැ. නමුත් දැවෙන ආශාවන් පිටිපස්සේ අපි ඊටමත් දැඩිව හඹාගෙන යනවා. ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. එතකොට මේ passion කියලා කියන්නේ මෙන්න මේ දැවෙන ආශාව කියන එක. එතකොට ඔයාට හොඳ passion එකක් තියෙනකොට ඔයාට හොඳ relationships තියාගෙන යන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරික සහෝදරයොත් එක්ක වෙනදට වඩා හොඳට වැඩ කරන්න පුළුවන්. ඔයාගේ පවුලේ අයත් එක්ක, ඔයාගේ දරුවොත් එක්ක, ඔයාගේ හස්බන්ඩ් එක්ක, වයිෆ් එක්ක, පෙම්වතා පෙම්වතිය එක්ක, දරුවෝ එක්ක හොඳ සම්බන්ධකම් හැදෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාට දේවල් ඇට්‍රැක්ට් වෙනවා. හොඳ passion එකක් තිබුණාම ඔයාට දේවල් ඇට්‍රැක්ට් වෙනවා. එතකොට ඔයාගේ ජර්නි එක ලේසි වෙනවා. සම්බන්ධකම් පහසු වෙනවා. relationships පහසු වෙනවා. ඒක නිසා අපි බලමු අපි සියලු දෙනාට මොන වගේ passion එකක්ද තියෙන්නේ කියලා වෙලා අපි බලමු. පොඩි passion test එකක් කරමු. අපේ test එකේ මේ පළවෙනි component එක තමයි අපි කියන්නේ මේ fun කියන එක. fun කියන්නේ මොකද්ද? තෘප්තිය, සතුට, සැනසීම. මේ ඔක්කොමනේ fun.
පළවෙනි දේ තමයි you really enjoy what you do. ඔයා කරන දේෙන් ඔයා පුදුම විදිහට enjoy කරන්න ඕන. දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නකෝ. හර්බ් ලයින් එකේ වැඩත් එක්ක ඔයා කොච්චරක් enjoy කරනවද කියලා percentage එකක් දෙන්න ඔයාට. 100% වලින් ඔයාගේ percentage එක ඔයා දෙන්න. අන්න ඔයාගේ එක තැනක passion එකේ ඕන percentage එකක් ආවා. ඔයාගෙන වැඩිපුරම දන්නේ ඔයානේ. නේ ඔයා හිතන්නේ නම් ඔයාගෙන වැඩිපුර තව කවුරුහරි දන්නවා කියලා ඒක වෙන්න බෑ. ඔයාගෙන වැඩිපුරම දන්නේ ඔයා. ඒක ඉන්ටර්නල් ට්‍රුත් එකක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔයා කරන දේෙන් ඔයා එන්ජොයි කරනවද ඔයාගේ වැඩේ? ඔයාගේ බිස්නස් එකේ වැඩ කටයුතු එන්ජොයි කරන්නේ නැත්නම් ඒ එන්ජොයි කරන සීමාව ඔයාටම ඉවැලුවේට් කරගන්න පුළුවන් නම් නේද? ඒක සැලකිය යුතු සීමාවක නැත්නම් නේද? අඩුම තරම මේක 80 90වත් පනින්නවා. 100ක් නැතිනම් මම කියන්නේ 100ක්ම කරගන්න පුළුවන් නම් මම මාර රියලි එන්ජොයි මගේ ලයිෆ්. දැන් ඔයා බලන්න කොච්චරක් රැකියා කරන මිනිස්සු, ව්‍යාපාර කරන මිනිස්සු කොච්චරක් ඒ වැඩේ එන්ජොයි කරනවද කියලා. ඔයාම බලන්න නිකන් ඔයාගේ තියෙන දැනට වටේ ඉන්න ඒ පිරිස අවබෝධ කරගන්න බලන්න. ගොඩක් වෙලාවට මේ එන්ජොයි කරන්නේ නැහැ. they don't enjoy what they are doing. මතක තියාගන්න. තමන් කරන දේ තමන් එන්ජොයි කරන්න ඕනේ. ඒක තමන් එකෙන් හැපි වෙන්න ඕන. ඒක ෆන් වෙන්න ඕන. ඒක නම්බර් 1. ඊළඟ කාරණේ තමයි it provides continuous motivation. ඔයාගේ වැඩේ විසින් ඔයාව මොටිවේට් කරන්න ඕන. වැඩ කියලා කියන්නේ ඔයාට මොටිවේෂන් එකක් තමයි. වැඩ හදාගන්න එක ඔයාගේ වැඩේ. ඒතර වැඩ ඇතුලේ ඔයා මොටිවේට් වෙන්නේ. ඔයා වැඩ ඇතුලේ පෙඩක් නැහැ. ඔයා දොස් කියන්නේ නැහැ. ඔයා ඉන්නේ ඔයාගේ වැඩම තමයි ඔයාව මොටිවේට් කරන්නේ. දැන් මම මෙහෙම කියපුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මොකද්ද මේ හිතන්නේ. මම කියන්නේ එහෙම මේක ටිකක් හිතා ගන්න අමාරු එකක් වගේ නා. පස්සේ හරි මේක නාපහු හිතලා බලන්න. මේකේ තියෙන පොඩි ආර්ට් එකක් අල්ලගන්න. ඔයා එහෙම නැත්තම් ඔයා දවසින් දවස එහෙම වෙන්න ඕන. මතක තියාගන්න. ඔයා කරන දේ ඔයා එන්ජොයි කරන්න පුරුදු වෙන්න. ඔයා හොඳට එන්ජොයි කරන්න පුරුදු වෙන්න. සහ එතකොට ඔයා දන්නේම නැතුව ඒක ඔයාට උත්ප්‍රේරකයක් මොටිවේටර් කෙනෙක් විදිහට ඔයාගේ ඇතුළේ ඉඳලා ඔයාගේ වැඩම තමයි ඔයාව මොටිවේට් කරන්නේ. එතකොට හවසට ඇඟපතේ අමාරුවක්වත් නේද කුසීත බවක්වත් කෙඩෙත්තුවක්වත් මොකුත් නැහැ. හොඳට නිින්ද යනවා. ලොකු සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා ඔයාගේ හිත ඇතුලේ. I'm done කියලා. මම ඉස්සරහට කතා කරනවා day plan කියලා concept එකක්. ඒ day plan concept එකේදී when you do the evaluation part එක කරනකොට ඔයාට තේරෙනවා yes I'm done. ඒ තමන් සම්බන්ධයෙන් එන happy feeling එක තමයි තමන්ගේ inner motivator. නිතරම ඔයා ගැන dissatisfied නම් ඔයා automatically demotivate වෙනවා. වෙන කවුරුත් ඔයාව demotivate කරලා නෙවෙයි. ඔයා දන්නේම නැතුව ඔයාගේ අතීත විසින් ඔයාව demotivate කරලා. ඒක conditioning theory කියලා theory එකක් තියෙනවා. බලන්න Google කරලා බලන්න පුළුවන් conditioning theory. අපේ මනස කොහොමද condition වෙන්නේ කියන එක අපි දන්නේම නැතුව විවිධ negative thoughts වලට ස්ටඩි කරන්න මේ දේවල් කියවන්න. දෙවෙනි කාරණේ තමයි ෆේම් එකක්. You recognize for what you do and others appreciate the contribution you make. වාට passion එකක් තියෙන තව ටෙස්ට් එකක් තමයි වාට passion එක කොච්චරක් තියෙනවද කියලා බලන්න. ඔයා කරන වැඩේ අනිත් කට්ටිය අගය කරන්න ඕන. ඒක ඔයාගේ ටීම් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ රිලේටිව්ස් ලා වෙන්න පුළුවන්. අපෝ ඒකට රිලේටිව්ස් නම් අගය කරන්නේ නැහැ නේද? එක එක ඉගෝස් වල ඉන්න කට්ටිය ඉන්නවා ඉතින්. නේ নানা ප්‍රකාර නානත් සංඥානේ නේද? නේද? මෛත්‍රිය තමයි වෙන මොකුත් නැහැ ඒකට සොලියුෂන් එක නේ. මෛත්‍රියෙන් හිටපුවාම ඔක්කොම ටික ඉවරයි. ඒක නිසා මතක තියාගන්න. ඔයාට හොඳ passion එකක් තියෙනවා නම් අනිත් කට්ටිය ඔයාව recognize කරනවා. ඔයාගේ contribution එක appreciate කරනවා. ඔයාගේ වැඩේ වෙනුවෙන් ඔයාගේ team එක ඇතුලේ ඔයාගේ ආයතනය ඇතුලේ recognize වෙනවා.
ඔන්නාට පැෂන් එකක් තියනවාද කියලා බලා ගන්න පුළුවන් තව වේගයක්. දැන් බලන්න ආයතනය තුලේ recognition එක කොහොමද, ටීම් එක ඇතුලේ recognition එක කොහොමද තියෙන්නේ, ඔන්නාට කොච්චර පැෂන් එක. Hope you got it. අපි යමු ඊළඟ කාරණේට. fortune නේ වාසනාව කියලා කියන්නේ. Of course the wealth is relative නේද? ධනය කියන එක හරි නේද? ඒක relative කාරණයක් නේ, ඒක සාපේක්ෂයි. But we all have lifestyle needs නේ. අපි හැමෝටම තියෙනවානේ lifestyle needs. දැන් අපිට කියලා ගෙදරක් තියෙන්න ඕනනේ. අපිට කියලා වාහනයක් තියෙන්න ඕනේ. මේවා හරි බේසික් නේ. අපිට කියලා ඉවර වෙලා නේද? ලෙඩද දුකට ගන්න නේද? හදිසියකට ගන්න මුදල් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. අපි වැඩ කරේ නැතත් අපේ අමාරු කාලේ අපිට ආදායම් වෙන විදිහ අපිට ඇසෙට්ස් ටිකක් තියෙන්න ඕනේ. මං කියන්නේ මේ මූලිකම නීඩ්ස් ටික රට යන එක, ජොයි කරන එක, මේ ටික ඔක්කොම අපි අතහැරිය. ඒවා අතාරින්න බෑ. So having these needs satisfied is your own personal fortune. එතකොට වාගේ පෞද්ගලික වාසනාව තමයි මේ ඔයා බලාපොරොත්තු වෙන දේවල් ටික වෙන එක. එතකොට මෙන්න මේ දේවල් ටිකත් ඔයාගේ පැෂන් එක ඇතුලේ වෙන්න ඕන. එහෙම වෙන ප්‍රමාණය තියනවා නම් ඔයාගේ පැෂන් එකේ ප්‍රශ්නයක්. අන්න ඔයාගේ ආශාව බර්නින් ඩිසයර් එකක් බවට කන්වර්ට් කරගන්න ටයිම් එක හොඳටම තියෙනවා. ඊළඟ කාරණේ තමයි future. There is a sustained long term horizon for what you are doing. ඔයා නිතරම කරන දේ සම්බන්ධයෙන් නේද? ඒක තිරසාර වෙන්න ඕනේ. ඒක නැති වෙන්න බෑ. ඒක ඉදිරියට පැවැත්මක් තියෙන්න ඕන. නේද? ඒ අතින් ඔයාලා වාසනාවන්තයි. ඔයාලා ඉන්න ඉන්ඩස්ට්‍රි එක ලෝකේ කවදාකවත් නැති වෙන්නේ නැහැ. එන්න නව්‍යතාවයකින් යුක්තව බොහොම ඩයිවර්සිෆයි වෙලා විවිධාංගීකරණය වෙලා ඉල්ලුම එන්න වැඩි වෙන ඉන්ඩස්ට්‍රි එකක තමයි ඔයාලා ඉන්නේ. ඒක නිසා ඉන්ඩස්ට්‍රි එක කවදාකවත් ඩික්ලයින් වෙන්නේ නැති ඉන්ඩස්ට්‍රි එකක්. ඒ කුටුම්බයක ආදායමෙන් ඒ වෙනුවෙන් කරන වියදම ඒක අනිවාර්ය අංගයක්. ඒක නිසා you have got the right decision to join with the right industry. ඉන්ඩස්ට්‍රි කීපෙයි මේ ලෝකේ එහෙම survive වෙන්නේ. Education, health සහ මේ ඔයාලගේ ඒවත් health related සහ මේ beauty industry, cosmetic industry. ඒක කවදාකවත් මෙහිම ඉහළට යනවා මිසක කවදාකවත් එක මෙහෙම පහළට එන්නේ නැහැ. Population එක වැඩි වෙන්න market avenues, opportunities වැඩි වෙන වැඩෙන්න අඩු වෙන්නේ නැහැ. ඔන්න දැන් ඔයාලට තේරෙනවා ඔයාලට මේ කොච්චරක් කොහොම පැෂන් එකක්ද තියෙන්නේ ඔයාලට ඔයාගේ ව්‍යාපාරේ සම්බන්ධයෙන් කියලා. හරි. මං චූටි වැඩක් කරන්න හදන්නේ. මම දන්නවා අපි හැමෝටම හීන ඉලක්ක තියෙනවා. මම කැමතියි දැන් මෙතන ඉන්න අපේ දැන් ව්‍යාපාරික මහත්මීන් සියලු දෙනා අපි සියලු දෙනාට තියෙනවනේ මේ හීන. එතකොට මේ හීන කී දෙනෙක් නම් ලියලා තියෙනවද? දැන් මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන් ඇත්තටම හීන ලියන්න ඕනද කියලා. මමත් එහෙම හිතපු කාලයක් තිබුණා. විශ්වවිද්‍යාලෙත් අවුට් වෙලා අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි මම මගේ හීන ටික ලිව්වේ. ඇත්තටම හීන හිතේ තියනවට වඩා හීන ලිව්වට පස්සේ ඒ හීන වලට අපි සම්බන්ධයෙන් කරන්න පුළුවන් සයි හීන ළඟා කරගන්න එක පහසුයි. ඒක ලියපු කට්ටිය දන්නවා. අපි ලියලා විතර නෙවෙයි තව පුංචි වැඩක් කරන්න යන්නේ. දැන් අපි ගමුකෝ මූලිකම හීන ටික. අපි ගමු අපේ මූලිකම හීන ටික. අපේ මූලිකම හීන ටික අපිට ගෙදරක් ඕනනේ. නේද? දැන් කියන්න පුළුවන් නේද මම ගෙදර එකම ගෑනු ළමයා ඒක නිසා මට ගෙදරක් තියෙනවා. මම ගෙදර එක පිරිමි ළමයා නිසා මට ගෙදරක් තියෙනවා. නැහැ මම කියන්නේ ඒ ගෙදර ස්ථාවර ආදායමක් එන්න කුලියට දීලා හරි නේද? ඒකෙන් අර ඇසෙට් එකක් හදාගන්න. ඔබගේ වගකීමක්. ඔබගේ නිවස හදන්න. ඔබ නිවසක් හදන්න ඕන. නේ? සිමෙන්ති නැද්ද? නේ? සිමෙන්ති ඉතින් නේද? කාලෙක ඊ කියලා තමයි හිතා ගන්න වෙන්නේ. නේ? ඔබ මේක නිවස හදන්න ඕන. ඔන්න ඔතන නිවසක් පිළිබඳව ඔබට
හීනයක් තියෙනවා. හෝම් එකක්. නේ. ඊට පස්සේ ඔබටම කියලා ඔබගේ නේ වාහනයක හීනයක් තියෙනවා. වෙහිකල් එකක හීනයක් තියෙනවා. ඊටසේ ඔබගේ ව්‍යාපාරයක් පිළිබඳ ඔබට හීනයක් තියෙනවා. දැන් ඔබේ ව්‍යාපාරේ කොටස්කරු නේද? දැන් අනිත් ව්‍යාපාරකට වඩා ඔයාලා ඔය ව්‍යාපාරේ කොටස්කරුනේ ෂෙයාර්හෝල්ඩර්ස්ලානේ. කොටස්කරුනේ. එතකොට ඔන්න ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යනවා. එතකොට තව ඔයාගේ තියෙන්න පුළුවන් විවිධ හීන නේද? පිටරට සවාරි. හරිද? දරුවන්ට උගන්වන කටයුතු. තව සහ ආධ්‍යාත්මික හීන. මෙතනදී අපි ආධ්‍යාත්මික හීන අද අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒක වෙනම මාතෘකාවක් නේද? අපි අවශ්‍යතාවයක් වුණොත් ඒ පිළිබඳව අපි වෙනම සාකච්ඡා කරමු. ඒක ලොකු මාතෘකාවක් නිසා. ඒක නිසා අපි මේ ආර්ථිකමය හීන දිහා බලමු. එතකොට මේ ආර්ථික හීන වෙනුවෙන් තමයි මේ අපි ඉන්නේ. එතකොට දැන් මේවා මේ විදිහටම තිබ්බට පස්සේ මේවා නිකන් හීන විදිහට තමයි තියෙන්නේ. මේවා හීන, dreams. අපිට පුළුවන් මෙන්න මේ හීන ටික වෙනම ලියා ගන්න වෙලාවක. හීන ටික අපිට පුළුවන් objectives වලට එහෙම නැත්නම් goals වලට මේක convert කරගත්තට පස්සේ මේක ළඟා කරගන්න ලේසි වෙනවා. දැන් අපි බලමු අපි කොහොමද මේ හීන ටික objectives වලට convert කරගන්නේ කියන්නේ. අපි ඒකට පාවිච්චි කරන principle එකක් ඒ තමයි smart කියන principle එක. ස්මාර්ට් කියලා කියන්නේ ඒ අකුරු වලින් පටන් ගන්න නිසා පළවෙනි කාරණේ අපි සාකච්ඡා කරලා බලමු. පළවෙනි එක තමයි S වලින් කියන්නේ ස්පෙસિෆික් වෙන්න ඕන. ඔයාගේ ඩ්‍රීම් එක නිශ්චිත වෙන්න ඕන. දැන් අපි හෝම් එක කියලා. දැන් හෝම් එක කොහොමද අපි නිශ්චිත කරන්නේ? අපි නිශ්චිත කරන්නේ නේද? දැන් ඔයා හෝම් එක. රයිට් ඔයා කොහෙද හදන්නේ? දැන් ඔයාට ගෙදරක් හදනවා කිව්වට නේද? තැනක් පිළිබඳ අවබෝධයක් තිබුණා. කොහෙද හදන්නේ? ස්පෙસિෆික් වෙන්න. මෙන්න මෙතන තමයි ප්ලේස් එක. පර්චේස් කීයද? purchase 10යි 12යි 15යි 20යි 30යි 50යි කැමති ප්‍රමාණය. තාට්ටු 1ද 2ද 3ද 4ද 5ද නේද? විලායකක්ද මොකද්ද? ස්පෙસિෆික් වෙන්න ඕන. ඔයාගේ වාහනය මොකද්ද බ්‍රෑන්ඩ් එක? නිශ්චිත වෙන්න ඕන. ඒකේ පාට මොකද්ද? නිශ්චිත වෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ව්‍යාපාරය ඔයාගේ ව්‍යාපාරය නිශ්චිත වෙන්න ඕනද? ඔයාගේ ව්‍යාපාරය නම් දැන් නිශ්චිතයි මම දන්නවා ඒක. ඒ පිළිබඳව මම කතා කරන්නේ. ඔයා නිශ්චිත ව්‍යාපාරයේ නිශ්චිත විදියට ඉන්න කෙනෙක්. අර තව තියෙන ඩ්‍රීම්ස් මේ විදියට දාගන්න. දෙවෙනි කාරණේ තමයි measurable. නිකම් බලන්න කොච්චරක් යයිද කියලා ගණන් හදලා බලන්න. ඔයා ඔය කියන ප්‍රදේශයෙන් purchase 10කට කොච්චර වෙනවද? නේද? purchase 10ක් කීයද මිල price එක? right? ඔයා බලාපොරොත්තු වෙන වාහනේ අද වෙළඳපොළ වටිනාකම කීයද? වාහන ළඟ බෑ නේද? ළඟදී හොඳටම ගණන් ගියා. නේ? අය අඩු වෙයි කියලා හිතනවද? අපේ රටේ වැඩි වෙච්ච දේවල් අඩු වෙලා තියෙනවද එහෙම? හරිද? ඒක නිසා බලන්න. වාහනේ price එක කීයද? ඊට පස්සේ ඔක්කොම මේ හීන ටිකට යන cost එක එකතු කරලා බලන්න. ඔයාගේ total එක කොච්චරක් ඕනද ඔයාලට කියලා. අන්න ඔයාලා නිශ්චිත වෙනවා තවත් ඔයාගේ හීනේදී. තව දුරටත් ඔයා නිශ්චිත කරගන්න ඔයාගේ හීනේ. ඒක මෙෂර් කරගන්නවා. ඒකට ෆයිනෑන්ෂල් වැලියු එකක් දානවා. එතකොට ඔයා දන්නවා මෙන්න මේ හීනෙට මේ ප්‍රමාණය මට උවමනයි කියන එක. ඊට පස්සේ බලන්න whether it's achievable නේද? achievableද නේ? අපිට සමහර හීන තියෙනවනේ නේද? achieve කරන්න බැරි ඒවා. එහෙම බලන්න Tamanටත් එහෙම achieve කරන්න බැරි හීන තියෙනවද කියලා. ඇත්තටම අපි ඉන්නේ achieve කරන්න පුළුවන් හීනවලද කියලා. අනිත් එක realisticද යථාර්ථවාදීද? නේද? ඒක නීතියත් එක්ක හැප්පෙනවද, contradict වෙනවද? නැත්නම් ඒක තව සංස්කෘතික කාරණාත් එක්ක ගැටලු සහගත වෙනවද? නේ? දැන් මට නේද? අරලියගහ මන්දිරෙන් purchase 10ක් මට ගන්න ලොකු ආසාවක් තියෙනවා. මට ගන්න විදිහක් නැහැ නේ. ඒක රියලිස්ටික් නැහැ. ඒක නිසා මට ඒ හැම හීනයක් කොච්චර තිබුණත් වැඩක් නැහැ. මේකේ ඉම්පෝර්ටන්ට් ෆැක්ට් එක තමයි ව්‍යාපාරික හිතවතුනි මේකේ වැදගත්ම සාධකය තමයි කවද්ද ඔයා මේක ගන්න කියන කාරණේ. ටයිම් ෆ්‍රේම් එක. ඔයාගේ හෝම් එක හදන්නේ කවද්ද? ඒකට දාගන්න December 31st වල ඉඳලා අවුරුද්දක් දාගන්න. මම මෙන්න මේ මගේ ගෙදර හීනේ මෙන්න මේ අහවල් දවසට කලින් මම ඉවර කරනවා. මගේ වාහන හීනේ මෙන්න මේ අහවල් අවුරුද්දේ දෙසැම්බර් 30කට කලින් මම ඉවර කරනවා. ටයිම් ඩිමාර්කේෂන් එකක් දාගන්නවා අපි. ටයිම් ෆ්‍රේම් එකක් දාගන්නවා.
සහ එතකොට අපිට පුළුවන් දැන් අර තිබිච්ච අර අමු හීන ටික ඔන්න අපි දන්නේම නැතුව මොන වෙලාද? ඒ අමු හීන ටික ඔන්න දැන් අරමුණු ඉලක්ක බවට පරිවර්තනය වෙලා. දැන් ඔයාට කරන්න තියෙනවා තව වැඩක්. මේක සමහරලාට කරලත් ඇති ගොඩක් අය. මේ ඩ්‍රීම් බුක් එකක් හදා ගන්න ඕන. මේක නිකන් මේද පොඩි ළමයි කරන වැඩක් වගේ සමහර කට්ටියට හිතෙන්නත් පුළුවන්. නෑ ඒක එහෙම නෙවෙයි. ඒක ගොඩාක් Tamanට බලපෑම් කරන්න පුළුවන්. very good weapon. ඩ්‍රීම් බුක් එකක් කියලා කියන්නේ දැන් ඔයාගේ නම ලියලා ඔයාගේ පළවෙනි ඩ්‍රීම් එක ලියන්න මම so and so අහවලා නේද? අහවල් ප්‍රදේශයේ අහවල් පර්චේස් ගානක අහවල් වියදමින් තට්ටු මේ ප්‍රමාණය ගෙදරක් අහවල් දිනට කලින් සාදානෙම කරමි. ඊට පස්සේ ඔයා කැමතිම ලස්සන ගේක පින්තූරයක් ඒ පොතේ අලව ගන්න. පොඩි දේවල් නෙවෙයි මේවා වෙන ලොකු දේවල් මට නම්. මම ඩ්‍රීම් බුක් එකක් හදපු දවසේ තමයි මම තේරුම් ගත්තේ ඒක කොච්චර ඉෆෙක්ටිව්ද කියලා. ඊට පස්සේ ඔයාගේ වෙහිකල් එක නේද? හිට් ඇඩ් එකක් ගත්තාම වෙහිකල් නේ. වෙහිකල් ඕන තරම් කපා ගන්න පුළුවන්. කවුරුත් මොකුත් කියන්නේ නේ. ලොකු පත්තරේම රුපියල් 60යි දැක්කා වගේ. ඔයාගේ වාහනේ දාන්න. තව මේ වෙලාවේ කවුරු හරි ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් අරගෙන තියෙන විදිහට ඔයාගේ නමට යටින් ටයිටල් එක දාගන්න. ඊට පස්සේ පින්තූරයක් දාගන්න. ඒ අදාළ ආයතනයේ පින්තූරයක් දාන්න. හර්බ් ලයින් එකේ ඔයාගේ බිස්නස් එකේ ඔයා ඉන්න ඕන තැන ප්‍රෙඩික්ට් කරන්න. ඒ ටයිටල් එක ලියන්න. ඒ ටයිටල් එක ලියලා යටින් හර්බ් ලයින් එකේ ඔයා ඒක ඇචීව් කරලා තියෙන බව දකින්න. මේ ඔයා හදාගන්න මේ ඩ්‍රීම් බුක් එක ඔයාට පුළුවන් ඔයාගේ ඉන්න හොඳම තව මොටිවේටර් කෙනෙක් තමයි මෙයා. මේක මේ හැමෝටම පෙන්වන්න ඕනේ. මේක ඔයා පෞද්ගලිකව තියාගන්න. තියාගෙන ඔයා පෞද්ගලිකව මේක නේද? උදේ හවස මේ බලන්න. එතකොට අර ඔයා නේද ඩිමෝටිවේට් වෙලා නම් ඉන්නේ. හරිද? ඔයා මේක දැක්කට පස්සේ ඔයාගේ ඇතුලෙන් අර පැෂන් එක ඇතිවෙනවා. ඒ පැෂන් එකට ලොකු පුෂ් එකක් එනවා. ඔයාගේ කොන්ෆිඩන්ට් එක වැඩි වෙනවා. Yes, I'm living for this. I'm trying to achieve these goals and objectives. You feel much comfortable and confidence about you. හරිද? මේක කරන්න මේක අනිවාර්යයෙන්ම workout වෙන එකක්. ඊට පස්සේ කාලෙන් කාලයට වඩා දැන් dreams පොඩක් තියෙන dream book එක ටිකක් වෙනස් කරගන්න ඕන නම් අලුතෙන් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අරකටම පින්තූර එකතු කරගන්න පුළුවන්. ඒක ලස්සනට පිළිවෙලට හදාගන්න. ඉස්සලා අපිට තියෙන්න ඕන නේද? අපි ඇතුලේ driving force එකක් තියෙන්න ඕන මේ වැඩේට. driving force එකක් තියෙන්න ඕන මේ වැඩේට. සහ මතක තියාගන්න මේ සියල්ලත් එක්ක ඔබ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ අනිවාර්යෙන්ම day plan එකක් හදන්න ඕන. ඔයාගේ day plan එක මත තමයි සියල්ල depend වෙන්නේ. ඔයා උදේ නැගිටින වෙලාවෙ ඉඳලා ඔබ නැගිටින වෙලාවෙ ඉඳලා මං කියන විනාඩි 5න් 5ට නෙවෙයි. ඔයාට ඒ තියෙන ප්‍රධාන වැඩ ටික දවස් ඇතුළත ලියන්න ඕන. ඒක ඇතුලේ හර්බ් ලයින් එකේ තියෙන වැඩ ටික ඔක්කොම ටික තියෙන්න ඕන. රයිට් අහවල් මීටින් එක අහවලාව හම්බෙන්න ඕන. අහවලාට කතා කරන්න ඕන. මේ ටයිම් එකට මේව කරන්න ඕන. මේ ඔක්කොම ටික පොතේ තියෙන්න ඕන. මේක හිතේ තිබුණාට බෑ. නේද? තව සමහරෙකුට පුළුවන් මේක සමහරෙකුට පුළුවන් මේක සමහර ළකට පුළුවන් ඕනනම් ඩ්‍රීම් බුක් එක නැතුව සමහර ලාවට මොබයිල් ෆෝන් එකට මේක දාගන්න පුළුවන් අවස්ථා තියෙන්නත් පුළුවන්. ඒක දැන් ගොඩක් වෙලාවට අර ස්මාර්ට් වර්ල්ඩ් එකත් එක්ක ගනුදෙනු කරන අයට ඒක පහසුයි. කොහොම හරි කෙරෙන්න ඕන. ඔයාගේ අන්තිම ඩේලි ප්ලෑන් එකට මේක එන්න ඕන. මේ ඩේලි ප්ලෑන් එක ඇතුලේ තියෙන්න ඕන ඔයා මොනවද කරන්න කියලා. සහ end of the day නේද? කලමකට මූලධර්ම වල පළවෙනි එක සැලසුම් කිරීමනේ. මේ අපි සැලසුම් කරන්නේ. මේ සැලසුම කරන්න ඕන කලින් දවසේ රෑ. ඉදා දවසේ රෑ ඔයා අනිවාර්යයෙන්ම නිදා ගන්න කලින් වාඩි වෙලා අද දවසේ ඔයාගේ වැඩපිළිවෙල පිළිබඳ ඔයා ඉවැලුවේෂන් එකක් ගන්න ඕන. අද මේ වැඩ ටික කරාද මේ වැඩ ටික කරාද මේ වැඩ ටික කරාද අනවශ්‍ය විදියට කාලය කාදමුවද තමන්ට සම්බන්ධයෙන් තියෙන විවේචන මේ සියල්ල ගන්න ඕන. ඊට පස්සේ ආපහු ඉබ නිවැරදි කරගන්න ඕනේ හෙට දවස. අද දවසට වඩා ඔයා හෙට දවස හොඳට වැඩේ කරන්න ඕන. නේ? අපි තමයි හොඳටම කළේ නෙවෙයි නේද? මම තමයි හොඳටම කළේ කියන තැනට එන්න ඕන. හරි? එතකොට ඔයාට අන්න ඔයාගේ කොන්ෆිඩන්ට් එක වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාට මේකේ රිසල්ට්ස් එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න. ඇක්ෂන්ස් නැතුව රිසල්ට්ස් නැහැ. ඇක්ෂන්ස් නැතුව රිසල්ට්ස් නැහැ. ඒක නිසා මතක තියාගන්න ඩේ ප්ලෑන් එක හදන්න සහ ඒ ඩේ ප්ලෑන් එක ඇතුලේ
end of the day අපි කියන එකට controlling කියලා පාලන මූල ධර්මයක් විදිහට ඔයාලට පුළුවන් ඒ වැඩ වුණාද කියලා බලන්න. උනේ නැත්තම් ඊළඟ දවසට අරන් යන්න පුළුවන් වැඩ අරන් යන්න. සංශෝධනය කරන්න ඕනේ සංශෝධනය කරන්න. අද දවසට වඩා හෙට දවස සඵලදායීව ගත කරන්න මහන්සි ගන්න ඕනේ. හැම දවසක්ම දලිත් දවසට වඩා සඵලදායී වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට දැනෙන්නේ ඒ confident එක. මෙන්න මේක තමයි life formula එක. ජීවිතේ මතක තියාගන්න මේ formula එක තමයි මම හිතන්නේ ජීවිතේ අපි සියලු දෙනාටම වැදගත් වෙන formula එක. මතක තියාගන්න මාව වෙනස් කරපු formula එක සහ මම ගොඩාක් අයගේ ජීවිත වෙනස් කරපු formula එක මේක හරියට තේරුම් ගන්න අපි දන්න දෙයක්. අපේ goals තියෙනවා නේද? aims actions goals තියෙනවා. ඊට පස්සේ තියෙනවා ක්‍රියාවන් නේද? actions. හරිද? එතකොට මෙතන තියෙනවා ප්‍රතිඵල. අපි කියනවා results. දැන් ඇත්තටම අපිට මොකක්ද ඕන? ඇත්තටම අපිට ඕන අපි බලාපොරොත්තු වෙන අපේ අරමුණු ටිකට යන්නනේ. ඒ අරමුණු ටිකනේ අපි මේ කියන්නේ ප්‍රතිඵල විදිහට දකින්නේ ඒවා මුදුන් පැමිණිලානේ. එතකොට ඇයි අපි සමහර අරමුණු විතරක් තිබිලා ප්‍රතිඵල නැත්තේ හෝ අඩු වෙයි? ගැටලුව තියෙන්නේ ක්‍රියාවන් වල. ඔබ ඉන්නේ නිවැරදි සහ අවශ්‍ය ක්‍රියාවල නම් ඔයාගේ ප්‍රතිඵලෙත් ඒ විදිහට අනිවාර්යෙන්ම එන්න ඕන. ඔයා ඉන්නේ ක්‍රියාවන් වල අඩුවෙන් නම් හෝ ඒ ක්‍රියාවන් වල තියෙන සක්‍රීය භාවය මත ප්‍රතිඵල තීරණය වෙනවා. ඒක නිසා මේක මේ ක්‍රියාවන් ටික තමයි මම කිව්වේ ඩේ ප්ලෑන් එකකට ගන්න කියලා. මේක අනිවාර්යයෙන්ම ලිඛිත වෙන්න ඕන. නේද? ලිඛිත කියලා ලියලා හරි නැත්නම් මොබයිල් ෆෝන් එකේ ටයිප් කරලා හරි තියෙනවා. රිමයින්ඩර්ස් දාගන්න පුළුවන් තවත් හොඳයි. මෙන්න මේක තමයි මම කිව්වේ. එතකොට ඒක නිසා බලන්න ඔයාගේ ව්‍යාපාරය ඇතුලේ අදාළ ක්‍රියාවන් වල ඔයා මේ විදිහට වෙන්නවද? මතක තියාගන්න කරන හැම දෙයක්ම තමගේ ෆුල් කැපැසිටි එකෙන් කරන්න මතක තියාගන්න. අපේ තියෙන ගැටලුව තමයි ගොඩාක් අය ව්‍යාපාරවල නෙවෙයි හැම දෙයකම අසාර්ථක වෙන ප්‍රධානම සාධකය තමයි තමන්ට කරන්න පුළුවන් මැක්සිමම් ලෙවල් එකෙන් මේ දේවල් කරන්න නැති එක. අනිත් එක තමයි කරන දෙයට ආදරෙන් කරන්නේ ඒක. love what you do. එහෙම නැතුව කරන්නම් වාලේ කරන්න එපා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඔයාට ප්‍රතිඵල එන්නේ අඩුවෙන් හෝ එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන මට්ටමට ඒක ළඟා කරගැනීමේ හැකියාවක් නැහැ. හරි. right මං කියවනේ ආයතනයේ ඉන්න තැන කියනවා කියලා. එතකොට ආයතනයේ ඉන්න තැන තමයි දැන් ඔබ මම ගත්තොත් ආයතනයේ ඉන්න සියලු දෙනා මම මේ කැටගරි තුනට දැම්මොත් ඒ කැටගරි එකේ ඉන්නවා කැටගරි A වල ඉන්නවා මෙන්න මේ පිරිස. කැටගරි A කියලා කියන්නේ දැන් මම මේ කියපු කාරණා අඩු වැඩි විදියට දන්නවා හෝ එයාලා තමන්ගේ උපරිම කැපවීමෙන් ව්‍යාපාරේ කටයුතු වල ඉන්නවා. ඒ ගැන පැෂන් එකත් හොඳයි. ඒ ගැන දැඩි උවමනාවකින් ක්‍රියාත්මක වෙනවා. දැඩි වගකීමකින් ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් සැලසුමක් තියෙනවා. ඒ වෙනුවෙන් ඇත්තටම වැඩ කරනවා. ඒකට ආදරේ. අර අපි කතා කරපු ෆෝමියුලා එක ඇතුලේ තියෙන results actions ගොඩක් තියෙනවා යාළුවගේ. එතකොට එයාලා අද ව්‍යාපාරයේ ඉන්නේ ව්‍යාපාරේ හොඳ තැනක ඉන්නවා. එයාලාට සතුටු වෙන්න පුළුවන් තැනක එයාලා ව්‍යාපාරේ ඒ අදාළ තැන ඉන්නවා. ඔය කැටගරි B කියන අය කැටගරි B අය අර එයාලගේ තියෙන්නේ හීන ඉලක්ක අරමුණු ඔක්කොම තියෙනවා. හැබැයි සමහර වෙලාවට ගොඩක් වෙලාවට එයාලගේ actions වල issues තියෙනවා. ක්‍රියාවන් වල තියෙනවා. ඒ ක්‍රියාවන් අදාළ ක්‍රියාවන් නොවන වෙලාවල් තියෙනවා. ඒ අද ඒ ක්‍රියාවන් වලට දෙන්න ඕන effort එක ඒ ක්‍රියාවන් වලට දෙන්න ඕන
මැක්සිමම් එෆර්ට් එක දීලා නැතුව තියෙනවා. එහෙම වුණාට පස්සේ සහ එයාලා ගොඩක් වෙලාවට එයාලගේ කාලයෙන් වැඩි කාලයක් මේකට කැප කරන්නේ තව වැඩ ගොඩාක් කරනවා. ඒ එක වැඩක්වත් හරියට සමහර වෙලාවට කරන්නේ නැහැ. බලන්න ඔබ ඔබද කියලා. එතකොට මේ සම්බන්ධයෙන් නිවාර කරන්නම් වාලේ වැඩ කරන්නේ. කරන්නම් වාලේ වැඩ කරන කට්ටිය ඉන්නේ මේ B කැටගරි එකේ. එතකොට එයාලා අද ව්‍යාපාරයේ එතන ඉන්න ප්‍රධානම හේතුව තමයි එයාලා වැඩ කරන ප්‍රමාණය මදි. එයාලගේ ෆුල් එෆර්ට් එක මේකට දෙන්නේ නැහැ. enthusiasm එක අඩුයි. confidence එක අඩුයි. passion එක අඩුයි. ඒක නිසා එයාලා ව්‍යාපාරේ ඉන්නේ ඒ අදාළ තැන. එතකොට එයාලා මේකෙන් අනිත් කැටගරි A වලට එන්න නම් එයාලා අනිවාර්යෙන්ම passion එක මේ confidence එක මේ සියල්ල වර්ධනය කරගන්න ඕනේ එයාලා. ඊළඟ කාරණේ තමයි මේ C කැටගරි එක කියලා කියන්නේ. මම හිතන්නේ C කැටගරි එකේ පුද්ගලයන් ඔබ ව්‍යාපාරේ ඉන්නවයි කියලා. C කැටගරි එක මෙන්න මේ වගේ. ඒ කියලා කියන්නේ අර ගොඩක් වෙලාවට හැමදේම කරන්න උත්සාහ කරනවා කිසිම දෙයක් කරන්නේ නැහැ. කිසිම දෙයකට ફોකස් නැහැ. නිතරම හිත එහෙම දුවනවා. කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ. ඒ වගේ ගති ලක්ෂණ තියෙන අය ඉන්නවා. පොඩ්ඩක් වැඩ කරනවා ඊට පස්සේ ගොඩාක් රෙස්ට් එකක් ගන්නවා. මේක තමන්ගේ දෙයක් විදිහට දකින්නේ නැහැ. මේ පිටේ තියෙන උනන්දුව මදි. එතකොට මේ පිරිස ඉන්නේ C කියන කැටගරි එකේ. එතකොට එයාලා ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ගොඩක් කල් වෙන්නත් පුළුවන්. නමුත් සාර්ථකත්වය අඩුයි. මොකද හේතුව? හේතුව තමයි එයාලගේ ක්‍රියාවන් වල තියෙන ගැටලු. එතකොට මේ පිරිස අනිවාර්යෙන් තමන්ගේ ක්‍රියාවන් හදා ගන්න ඕන. මතක තියාගන්න. කරන හැම වැඩක්ම ආදරෙන්, කැමැත්තෙන්, උවමනාවෙන්, උනන්දුවෙන් කරොත් විතරයි වාට ඒක හරියන්නේ නැත්තම් හරියන්නේ නැහැ. දැන් දන්නවනේ ඔයා ව්‍යාපාරේ ඉන්න තැන. ඒක නිසා මතක තියාගන්න ඒ කැටගරි එකේ ඉන්න පුද්ගලයෝ B කැටගරි එකේ C කැටගරි එකේ ඉන්න තමගේ සමාජිකයන්ට උදව් කරන්න දෙන්න සහ නිතරම තමන් ආඩම්බර වෙන්න තමන්ගේ කැටගරි එකේ පුද්ගලයෙක් කියන එක පිළිබඳව. ඒත් එක්කම උත්සාහ කරන්න තමන්ගේ කණ්ඩායමේ ඉන්න B කැටගරි එකේ C කැටගරි එකේ පුද්ගලයන්ව ඒ කැටගරි එකට ගන්න සහ B කැටගරි එකේ ඉන්න අයට ඔබට තියෙන එක ස්ටෙප් එකයි කරුණාකරලා අදම මාරු වෙන්න ඒ කැටගරි එකට. C කැටගරි එකේ පුද්ගලයන් C කැටගරි එකේ ව්‍යාපාරිකයෙක් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් C කැටගරි එකේ ඉඳලා ඒ කැටගරි එකට අද මාරු වෙන්න පුළුවන්. ඔබට හෙට ඉඳලා අලුත් වැඩසටහනකට අලුත් පැරඩයිම් එකක් shift වෙලා. එහෙම නැත්නම් නේද අලුත් පුද්ගලයෙක් විදිහට ව්‍යාපාරයේ මේ කටයුතු අලුතෙන්ම ඔයා නැවුම්ම හිතලා කල්පනා කරලා වැඩ කරන්න පුළුවන්. ඔන්න ඔයාගේ කැටගරි එක සහ ඔයාගේ කැටගරි එක මාරු කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේක ඉතාමත් වැදගත් එකකට ඔයා ගැන දැනගන්න. SWOT analysis එක ගැන අහලා ඇති. හරි? අපි අපේ වැඩසටහනේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. SWOT analysis එක ගැන අහලා ඇති. SWOT analysis එක අපි සාමාන්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් කරන්නේ ව්‍යාපාරවල තියෙන වර්තමාන තත්ත්වය දැනගන්න. එතකොට අපිට මේ self SWOT analysis එකක් නේද? අපි මේකට කියන සිංහලෙන් ශබ්දවත විශ්ලේෂණය කියලා. self SWOT analysis එකක් කරාට පස්සේ ඔයාට පුළුවන් අඳුරගන්න ඔයා ගැන ගොඩක්. S අකුරෙන් අපි කියන්නේ strengths. ඔයාට ඇත්තටම මොනවද තියෙන ශක්තිය? ඔයා පෞද්ගලිකව පුද්ගලයෙක් විදිහට ඔයාගේ තියෙන ශක්තියින් ලියන්න. ඔතන ළඟ කොලයක් තියෙනවා නම් අරන් ලියන්න ඔයාගේ ශක්තියින්. එහෙම නැත්නම් වෙලාවක දැන් මේක ලියන්න පටන් ගත්තට පස්සේ තමයි ඔයාට තේරෙන්නේ. ඇත්ත වශයෙන්ම ඔයාගේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ ව්‍යාපාරික හිතවතුනි මෙන්න මේ ශක්තියින් එක්ක. සමහර ශක්තියින් ඔබ හඳුනාගෙන තියෙනවා සහ සමහර ශක්තියින් ඔබ හඳුනාගෙන නැහැ. ඒක නිසා හඳුනා නොගත් තමන්ගේ ශක්තියින් හඳුනා ගන්න. සහ තමන් හඳුනාගත්ත ශක්තියින් හැම දවසකම වර්ධනය කරන වැඩපිළිවෙලක ඉන්නේ. මොකද ඔබගේ මේ ශක්තියින් තුලින් තමයි ඔයාගේ ව්‍යාපාරයේ අවස්ථාව ඔයා භාවිත කරලා ඒ අදාළ අරමුණට යන්නේ. ඒ ශක්තියින් තමයි ඒකට උදව් කරන්නේ. ඒ මොනවාද ශක්තියින් කියලා බලන්න. නේද? ඒක විවිධ ශක්තියින් තියෙන්න පුළුවන්. තමන් බොහොම විශ්වාසදායී පුද්ගලෙක් නේ. තමන් හරි අරමුණු පෙරදරි, goal oriented නේ. හරි confident, විශ්වාසදායී, අනිත් අයට උදව් කරනවා නේ. හරි අනිත් අයගේ දේවල් දැනෙනවා. ඒ ගොඩක් තියෙනවා. තමන්ගේ communication skills හොඳයි, presentation skills හොඳයි. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා තමන්ගේ strengths. වෙලාව කරන් ලියන්න මොනවද මගේ තියෙන දක්ෂකම්. අනිත් පැත්තෙන් ගන්න මොනවද මගේ තියෙන දුර්වලතා.
මගේ තියෙන දුර්වලතා මොනවද? මම goal oriented නැද්ද? ඇත්තටම වැඩක් මම plan කරලා කරන්නේ නැද්ද? ඇත්තටම මම ආපහු evaluation එකක් කරලා බලන්නේ නැද්ද මගේ වැඩේ ගැන? මගේ භාෂාවේ ප්‍රශ්න තියෙනවද? මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරනවද? හරි. සහ ඉංග්‍රීසි භාෂාව තනියම ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් ගැන තියෙනවා. අපි ඊළඟ වැඩසටහනකදී මේ පිළිබඳව අනිවාර්යෙන් කතා කරමු. මට ඒකට විනාඩි 20ක් 30ක් විතර ඕන. අපි දවසක කතා කරමු. ඔයාලට ගෙදර ඉන්න ගමන් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණෙක් වෙන්න පුළුවන්. පොඩි ටෙක්නික්ස් කීපයක් තියෙනවා. ඒක ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මම මේක විශ්වවිද්‍යාල ළමයි ගොඩකට ප්‍රැක්ටිස් කරලා තියෙනවා. සහ ඒක හැමෝටම වැඩ කරන එකක්. මම ඒක කියලා දෙනවා. භාෂාවේ ගැටලු තියෙනවද? නැත්නම් තමගේ negotiations වල ගැටලු තියෙනවද? communication skills වල ගැටලු තියෙනවද? නේ? නැත්නම් තමන් අධික තරහ යන පුද්ගලයෙක්ද? නේ? තමන් කම්මැලිද? නේ? මේ වගේ ගොඩාක් ගැටලු තියෙන්න පුළුවන් තමන් එක්ක. එතකොට මෙන්න මේ ගැටලු තමන්ම ස්වයං විවේචනයක් ඇතුලේ තමන් අවබෝධ කරගන්න ඕනේ. මේ ගැටලු කවුරුත් ඇවිල්ලා හදලා දෙන්නේ නැහැ අපිට ව්‍යාපාරික හිතවතුනි. අපි විසින්ම මේක හදා ගන්න ඕනේ. නේද? කවුරුත් අපිට එහෙම එකක් පෙන්වුවාට පස්සේ සමහරවල් අපිට තරහ යන්නත් ඉඩ තියෙනවානේ. ඒ මොකුත් වෙන්නේ නැහැ. මේ ටික අපිම ඇනලයිස් කරලා ගත්තානේ. අපි සෝෂල් මීඩියා ඇඩික්ට් වෙලාද? ගේමින් ඇඩික්ට් වෙලාද? නේ? විවිධ ඇබ්බැහින් තියෙනවා අපිට. ඒ ඇබ්බැහින් එක අපිට මේ ගමනේ යන්න පුළුවන්ද? මෙන්න මේ විදිහට පුළුවන් ඔයාට වගේ වීක්නසස් ටික ඇනලයිස් කරගන්න. මේ වීක්නසස් ටික ඇනලයිස් කරගත්තට පස්සේ මේවා තමයි ඔයාව අර ගමන යන එකෙන් වළක්වන සාධක. ඔයාව ඔයාගේ ගමන යන්න දෙන්නේ නැතුව ඔයාව ඇදලා බැඳලා තියාගන්න මෙන්න මේක. ඒක නිසා බලන්න ඔයාගේ වීක්නසස් මොනවද කියලා. ලියන්නේ වීක්නසස්. හිතුවට බෑ. ඔයා ලියන්න ඔයාගේ ඇත්තටම ඔයාගේ තියෙන අඩුපාඩු මොනවද වීක්නසස් මොනවද කියලා. සහ ලියනවා විතරක් නෙවෙයි ඒ අඩුපාඩු හදාගන්න දවසක් ලියා ගන්න. ඒ අඩුපාඩු හදාගන්නේ කොහොමද කියලා හිතන්න. තමන් කිසි අරමුණක් නැතුව වැඩ කරන කෙනෙක් නම් සැලසුමක් නැති කෙනෙක් නම් තමන් ඒක ඉමීඩියට්ලි හදා ගන්න. තමන්ගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් වල ගැටලුවක් තියෙනවා නම් තනියම ට්‍රේන් කරලා ප්‍රැක්ටිස් කරලා හදා ගන්න එක. ඒක තමන්ට කරන්න පුළුවන්. මේ වාගේ ව්‍යාපාරේ වා දියුණු වෙන්න ඕන. හරි. මම හිතන විශේෂයෙන් අපි ඉස්සරහට මේ කොහොමද ප්‍රසන්ටේෂන් කමියුනිකේෂන් ස්කිල්ස් ඩෙවලොප් කරගන්නේ කියලා වැඩසටහන් කීපයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාර්යය තමයි opportunities. අන්න ඔයාගේ strengths හරියට identify කරගෙන ඔයාගේ weaknesses ටික නැති කරගෙන ඉන්නකොට ඔයාට එන opportunities, ඔයාට එන අවස්ථාවන් ඔයාට grab කරගන්න පුළුවන් සහ ඔයාට අවස්ථාවන් ගොඩාක් නිර්මාණය වෙනවා. මේ ව්‍යාපාරය ඇතුලේ ඔයාට තව දේවල් හම්බ වෙනවා. තව පුද්ගලයෝ හම්බ වෙනවා. හැබැයි මේ දෙක හම්බ වෙන්න නම් ඔයාගේ strengths ඔයා හොඳටම තියෙන්න ඕන, strengths utilize කරන්න පුළුවන් වෙන්න ඕන. සහ weaknesses ඔයාට පුළුවන් වෙන්න ඕන, weaknesses නැති වෙන්න ඕන. ඒත් එක්කම තමයි threats නේද? threats කිව්වට පස්සේ තර්ජන නම් ගොඩාක් වෙලාට තියෙන අපිට සෞඛ්‍යමය තර්ජන තමයි නේද? වෙන කවුරුත් එහෙම නේද? මරණීය තර්ජන කාටවත් නැති වෙන්නේ නේද? ඈ? ඒ ඇරෙන්න වාට තියෙන තර්ජනේ තමයි health threat එක. එහෙම නැත්නම් සෞඛ්‍යමය තියෙන ප්‍රශ්නේ. එතකොට මෙන්න මේ ගැටලු ටික හදාගත්තට පස්සේ ඔයා දන්න ඔයා කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ ඔයාට තියෙන ඔයා කොහෙටද යන්න ඕනේ කියන plan එකක් හදාගන්න. අපි සාකච්ඡා කරමු ඉදිරි දවසක කොහොමද අපි ලිඛිත සැලසුමක් මේ ව්‍යාපාරයට හදාගන්නේ කියලා. ඒ ලිඛිත සැලසුම අපි කොහොමද අවුරුදු ගණන් වලට, මාස ගණන් වලට, සති ගණන් වලට, දවස් ගණන් වලට කඩාගන්නේ කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. අද මේ පැය ඇතුළත මම උත්සාහ කරේ මෙන්න මේ සංකල්ප ටික ඔයාලට දෙන්න. එකක් තමයි මේ passion එක හදාගන්නේ කොහොමද? අපමණ කොච්චරක් passion එක තියෙනවද කියන එක දැනගන්න. සහ අනිත් එක මේ life formula එක. aims actions results කියන එක. ඇත්තටම ඔයාගේ actions වල ඔයාගේ ක්‍රියාකාරකම් වල ඔයා ඉන්නවද? ඒ මත ඔයාගේ කැටගරි එක Aද Bද Cද කියලා. දැන් ඔයා දන්නා ඔයා Aද Bද Cද කියලා. ඊට පස්සේ කැටගරි කොහොමද මාරු කරගන්නේ කියන එක අපි ලර්න් කරා. ඒත් එක්කම ඔයා SWOT analysis එකක් ඇතුළේ ඔයාව අවබෝධ කරගත්තා ඇත්තටම මම කවුද? මගේ දක්ෂකම් මොනවද? මගේ හැකියාවන් මොනවද? කොහොමද මම ඒවා යුටිලයිස් කරන්නේ? මගේ ඉදිරි වැඩ කටයුතු වලට කියන කාරණේ පිළිබඳව. මම හිතන්නේ මේ පිළිබඳව තමයි මට අත්ත වශයෙන්ම කතා කරන්න ඕන උනේ. මම හිතන්නේ අපේ ප්‍රියදර්ශන බෙන්තොටාරච්චි මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවද අපේ සම්බන්ධ මේ අපි අද සම්මන්ත්‍රණෙත් එක්ක. මම කැමතියි එතුමා වචන කීපයක් කතා කරනවා නම් මොකද මම දැකපු හොඳටම පැෂන් එක තියෙන විශ්වවිද්‍යාලයේ මගේම සමකාලීනෙක් නොවුණත් මම දැකපු හොඳ පැෂන් එකක් තියෙන හොඳ කොන්ෆිඩන්ට් එකක් තියෙන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන සහ නිතරම ඉනෝවේටිව් නිතරම නව්‍යතා ගැන හිතපු පුද්ගලෙක් තමයි ප්‍රියදර්ශන බෙන්තොටාරච්චි කියලා කියන්නේ. ඉතින් මේ නව්‍යතාවල ප්‍රතිඵල විදිහට බලන්න අද කී දෙනෙක් අපි මේ සම්බන්ධ වෙලා අපි මේ ව්‍යාපාරයක් විදිහට මේ සංකල්ප අරගෙන ඉස්සරහට යනවාද කියලා. එතකොට අපි නිතරම හිතන්න ඕන මෙන්න මේ වගේ. අත වශයෙන්ම
ඒ ඔහු හදපු මේ ව්‍යවසායකයෝ මේ ඔබ ව්‍යවසායකයෝ කණ්ඩායම අත් වශයෙන්ම ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම ආඩම්බරයක්. මේ ව්‍යවසායකයෝ තමයි ලෝකයක් දිනන්නේ. ව්‍යවසායකයෝ තමයි අලුත් දේවල් කරන්නේ. ව්‍යවසායකයෝ තමයි රිස්ක් එක ගන්නෙ. ව්‍යවසායකයෝ තමයි ලෝකෙට නව්‍යතා සම්පාදනය කරන්නේ. ඒකත් එක්ක තමයි ලෝකෙ දියුණු වෙන්නේ. ඒකත් එක්ක තමයි මිනිසුන්ගේ ලිවිං ස්ටෑන්ඩඩ්ස් අප් වෙන්නේ. ඒක නිසා රටේ විවිධ ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, දේශපාලන, සමාජ, සංස්කෘතික, ලෝක අර්බුද සියල්ල තියෙනවා. නමුත් මේ සියල්ල ගැන හිත හිටියොත් අපිට මේ ජර්නි එක යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ජර්නි එක අපි අපේ රෙස්පොන්සිබිලිටි එක අරගෙන අපි යමු. අපි නැවත වැඩසටහනකදී අපි සම්බන්ධ වෙමු. ඒත් එක්කම මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව කොහොමද වර්ධනය කරගන්නේ කියන එක කතා කරන්නත්, ඒ වගේම කමියුනිකේෂන් ස්කිල්ස් වර්ධනය කරගන්නේ කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි දවසක. මම කැමති අපේ පියදාසර බෙල්තොට ආරච්චි මැතිතුමා සම්බන්ධ වෙන කතා කරනවාට ඉවෝන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඉවෝන් මේ කටයුත්ත සංවිධානය කිරීමේදී අයගේ ඒ වැඩේ එයා කරපු විදිය මරු. එයාට තිබිච්ච enthusiasm එක, ඒකට තිබිච්ච උනන්දුව, කැපවීම ඇත්තටම මම හරියට රෙස්පෙක්ට් කරනවා ඉවෝන්. රයිට්? ඔයා වගේ නේද? ඔයා වගේ කෙනෙක් මේ ආයතනයේට මේ සියලු දෙනාටම ඇසෙට් එකක්. හරිද? මම බලාපොරොත්තු හිතන අනිත් වලගේ කණ්ඩායමත් මේ වගේම ඇති කියලා. ඉතින් ඒක මටත් හරි ලොකු රෙස්පෙක්ට් එකක්, ගෞරවයක් ඔයාලා වගේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම. ඔව් ඉවෝන්. මම අර ප්‍රියදර්ශන බෙන්පතාරච්චි මහත්මයාට ආරාධනා කරපු නිසා ඒ පිළිබඳව යම් දෙයක් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි. ආයතන ප්‍රධානී ප්‍රියදර්ශන බෙන්පතාරච්චි මහත්මයා දේශනයට සහභාගී වීමට සිටියදී එතුමන් මේ මොහොතේ තමයි නිවසට පැමිණෙමින් සිටින්නේ. ඉතින් එතුමන්ට දේශනයට සහභාගී වීමට හැකියාවක් වන්නේ නැහැ. නමුත් අපගේ ආයතනයේ වෙළඳ ප්‍රධානී සංජීව ගණේගොඩ මහතාණන් පැමිණ සිටිනවා අප ආයතනය වෙනුවෙන් යම් වචන ස්වල්පයක් ඔබ හමුවේ පැදීමට. එහෙනම් රංජිත් මහත්මයා, මම අපේ ආයතනයේ වෙළඳ ප්‍රධානී සංජීව ගණේගොඩ මහත්මයාට ආරාධනා කරනවා දේශනයේ ඉදිරි කටයුතු කරගෙන යන ලෙස. Right. Right. Camera off නේද? ඔව් සංජීව දැන් පුළුවන් නේද කැමරා ඔන් කරන්න? Right. හරි. Right. ඉතින් සුබ සන්ධ්‍යාවක්. ඉතින් බොහොම සතුටුයි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රංජිත් දසනායක මහතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මොටිවේෂන් සම්බන්ධව සහ ලංකාවේ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධව විශේෂඥයෙක්. ඉතින් බොහොම ස්තුතියි. ඔබේ කතනය මම මුල සිට හොඳින් ශ්‍රවණය කරා. ඉතාමත් වැදගත් කොටස් කිහිපයක් ආයතනය වෙනුවෙන් ඔබ අතරම කිව්වා. ඉතින් ඒ කට්ටිය ගොඩක් මම හිතනවා මේකෙන් ලොකු දෙයක් ලබා ගත්ත කියලා. විශේෂයෙන් අපේ මේ කණ්ඩායම මම චුට්ට මතක් කරන්න ඕනේ. ඉතින් ආයතනය ගැන මොකද අපිට එච්චර හොඳ කාලයක් නෙමෙයි තිබ්බේ. මේ බිස්නස් එක පටන් ගන්න මාස 9ක් වෙනවා. මට මතකයි අද වගේ අපි 2021 පෙබරවාරි මාසයේ 4 වෙනිදා මේක පටන් ගන්න. පළවෙනි මීටින් එකේදී සමාජික 8 දෙනෙක් හිටියා. දෙවෙනි මීටින් එකේදී සමාජික 13 දෙනයි. අද වෙනකොට ඇත්තම කිව්වොත් දාගන්න බෑ. මීටින් එකක් තිබ්බොත් 500 ඉක්මනට එනවා. ඒ වගේම තමයි අපේ සමාජිකයන්ට තියෙන උනන්දුව. ඉතින් විශේෂයෙන් මට මතකයි අපි මහරගම ප්‍රදේශයේ මේ ව්‍යාපාරයේ කුඩාවට පටන් ගන්න දවසෙන් දවස මේක ස්ටෙප් බයි ස්ටෙප් ගොඩක් උඩට ආවා. නමුත් සමහර අවස්ථාවන් වලදී යම් තීන්දුව ගැනීමේදී අපිට අඩියක් දෙකක් පස්සට යන්න උනා. මොකද අපි තුන්වෙනි පාර්ශවයන් එක තමයි වැඩ කරේ. ඉතින් ඒ අවස්ථාවන් වලදී අපිට ගොඩාක් ප්‍රශ්න ආවා. නමුත් අපි අපේ ආයතනයට විශාල දායකත්වයක් දීලා අපේ කළමනාකරන හැකියාවන් මගින් අපි කලින් වෙන ආයතන වලට දීපු සපෝට් එක අපේ ආයතනයට අපි හදවතින්ම දීලා
අපේ ස්කිල් වලින් අපේ ටැලන්ට් වලින් අපි ආයතන උඩට ගෙනාවා. අපිට කොවිඩ් හැදුනා. අපේ ටීම්ස් වල ලීඩර්ස්ලාට විශේෂයෙන් මිස්ටර් ප්‍රියදර්ශකලත් හැදුනා. හැබැයි කණ්ඩායමක් විදිහට අපි ඉදිරියට කම්පැනි ගියා. ඉතින් විශේෂ දේ තමයි මේ කතා කරන අද දවස ඔබතුමාත් ඉතාමත් වාසනාවන්ත දවසක් කතා කරේ. මට මතකයි අපිට ලොකු ප්‍රශ්න ගැටලු එද්දී අපි පොරොන්දුනා නොවැම්බර් 15 වෙනකොට ඔයගලන්ට හුස්ම අරන් මේ වැඩේ කරගන්න දෙනවා කියලා. ඉතින් මම හිතන්නේ අද තමයි මමත් ඇත්තටම හුස්ම ගත්තේ. මොකද ප්‍රිය ගැටලු විසඳගෙන අපේ නිෂ්පාදන එළියට එන්න පටන් ගන්න තියෙනවා. ප්‍රොඩක්ෂන් වැඩියෙන් එනවා. ඒ වගේම හැමදේම ස්පීඩ් වෙනවා. කණ්ඩායම මම හිතන්නේ ගොඩක් කාලෙකින් පස්සේ අද WhatsApp group වල messages පටන් ගත්තා. ඒකම අද අංජිත් මහතාගේ කතනයක් ආවා. ඉතින් මෙතන විශේෂ දේවල් ටිකක් තියෙලා ඉතාමත් සුබ දවසක්. ඉතින් ඊගාව දේ තමයි අපේ අනාගත බලාපොරොත්තුව. අපේ ආයතනයේ මොකද්ද අනාගත බලාපොරොත්තුව? ඉතින් ඉතාමත් සතුටුයි කියන්න අපේ එකම අනාගත බලාපොරොත්තුව තමයි මේ ආයතනය අපේ ලංකාවෙන් පිටතට විදේශීය රටවල් කරා ගෙන යාම. ඉතින් ඒකට අවශ්‍ය ක්‍රියාවලිය මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඉතින් අපි මෙතෙක්කල් විදේශීය දේවල් තමයි අපි වැළඳගත්තේ. ඉතින් අපි විදේශීය දෙයක් වෙනකොට අපි ඒක ගැන හොයන්නේ නැහැ. ඒ ආයතන දැකලා නැහැ. හැබැයි අපි ගිය සතියේ නම් අපේ මෙම්බර්ස්ලාට අපේ නායකයන්ට අපේ මේ කුඩාවට පටන් ගත්ත ව්‍යාපාරය අල්ලලා බලලා ගිහිල්ලා බලලා මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න අවස්ථාව දුන්නා. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේක විදේශ රටකට ගියාට පස්සේ විදේශ විනිමය ලංකාවට එන්න පටන් ගන්නවා. ඔයගලන්ට පුළුවන් අපේ ලාංකිකයෝ ලෝකේ වටේම ඉන්නවා. ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන ඔවුන් හරහා වෙනත් ජාතීන් මේකට සම්බන්ධ කරගෙන අපේ දේශීය ආයතන ඉදිරියට ගෙන යන්න ඔයගලන්ට හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව මම විශේෂයෙන් කියන්න ඕනේ අපි 2021 පෙබරවාරි මාසයේ 4 වෙනිදා මේක පටන් ගන්නකොට අපිට හිටියේ 4-5 දෙනා මේ වැඩේ කරන්න. හැබැයි අද වෙනකොට මම ඉතාමත් සතුටින් කියනවා අපි හිතුවේ කුඩා තැනක අපිට කියලා පන්නිපිටියේ අපේ ඔෆිස් එකක් අපි අරන් තියෙනවා තට්ටු 3ක බිල්ඩින් එකක් සමග. ඒ වගේම හොරණ ප්‍රදේශයේ අක්කර ගානක අපේ ෆැක්ටරි එකක් ඉදිවෙමින් පවතිනවා 130ක් 40ක් අවසන්. ඒ වගේම තමයි මේ වෙනකොට ඉතාමත් සතුටින් කියන්න 4-5 දිනකින් පටන් ගත්ත වැඩේ නිසා අපිට ප්‍රොඩක්ෂන් එකේ රැකිරක්ෂා 45කුත් ඊට අමතරව අපේ ඉන්ඩිපෙන්ඩන්ට් සෙලර්ස්ලා 1,64,000කුත් ඊටත් අමතරව අපේ ඔෆිස් ස්ටාෆ් එකේ 45 දෙනෙකුත් ඒ වගේම පැකින් අංශයේ මේ වෙනකොට 42 දෙනෙකුත් ඊට අමතරව අපි ලබා දීලා තියෙනවා කොළඹ ඒරියා එකේ භාණ්ඩ බෙදා හැරීම සඳහා මේ වෙනකොට 20 දෙනෙක් පමණ ඒකිනුත් රැකියා අවස්ථා ලබාගෙන තිබෙනවා. ඊට අමතරව අපේ විවිධ නිෂ්පාදන ඔයගොල්ලෝ දන්නවා ඉමුනිටි කොෆි එක ඒක නිෂ්පාදනයේදී ඒ අදාළ ගම් ප්‍රදේශවල රැකිරක්ෂා 20ක් පමණ ජනිත වෙලා තියෙනවා. ඉතාමත් සතුටුයි. ඇත්තටම කොරෝනා කාලේ අපිව රැකිරක්ෂා වලින් එළියට යන්න කියලා මේ ලබා දුන්නු පන්නරය ඇත්තටම අපිට යන්න කිව්වා. ඉතින් ඇවිල්ලා අපි කරපු දේ ඊට වඩා විශාලයි. ඉතින් ඒ පන්නරේ මගින් අද වෙනකොට විශේෂයෙන් මම මතක් කරන මගේ සහෝදරයා ප්‍රදර්ශන බෙන්තොට ආරච්චි මහතා අපේ ලොකු බැඳීමක් තියෙනවා. ඒ බොන්ඩ් එක මේ තව ඉදිරියටත් යනවා. ඒ වගේම ඔබ සමග දින මේ බොන්ඩ් එක තවත් ඉදිරියට ශක්තිමත් වෙනවා. විශේෂ දේවල් දවසින් දවස මේක හැදෙනවා. ඔයගොල්ලන්ට බලන් ඉන්න ආස විදියට ඉතින් විශ්වාස කරන්න තව ටික කාලෙකින් හැමෝගෙම ජීවිත වෙනස් වෙන කාලය එනවා. ඉතින් ඒක නිසා ඉවසලා අපේ අර කිව්වා වගේ අරමුණක් ඉලක්කයක් කවද්ද මේක කරන්නේ ඔබට තියෙන අවශ්‍යතාව මොනවාද හරියට අඳුනගත්තොත් අපිත් එක්කම මේ ගමනේ යන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි වෝන්. මම හිතන හොඳ වැඩසටහනක්. බොහොම ස්තුතියි ඔබතුමාටත් ඉතාමත් වටිනා කාර්යයකට දායක වීම පිළිබඳව. ඉතින් ආයතනය වෙනුවෙන් මගේ සමාජිකාවන්ට බොහොම ස්තුතියි ඔයගොල්ලන් මේ මීටින්ස් වලට ඇවිල්ලා මේ වගේ දේවල් වලට සහභාගී වෙන එක පිළිබඳව. ඉතින් ඉවෝන් සංජීව ඔබතුමන්ලා දෙදෙනාම ඇත්තටම ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරන දෙදෙනෙක් බව අපි හොඳින්ම දන්නවා. ඉතින් මේ දේශනය පවත්වූ අපේ කතිකාචාර්යතුමන් වන
රත්නායක මැතිතුමාට මම අද දින ආයතනය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් අර්ථවත් හරවත් වටිනා දේශනයක් අපේ ආයතනයේ මේ හර්බ්ලයින් ආයතනය තුළ සිටින සියලුම සමාජිකාවන් වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැප කරමින් කියා දුන්නාට මේ දේශනය පැවැත්වුවාට ඉතින් නැවතත් දිනක මෙවැනිම අර්ථවත් දේශනයකින් අප වෙත පැමිණෙන ලෙස ආරාධනා කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අද දින පවත්වන මෙම ප්‍රසන්ටේෂන් එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා පැමිණ සිටින සියලුම සමාජිකාවන් ඉන්න තැනින් එක දශමයක් හරි ඉහළට තමන්ගේ සිතුවිලි වලින් යන්න ඇති කියලා තමන්ගේ සිහින කරා ගමන් කරන්න ඔබට ලොකු දායකත්වයක් ඔබගේ සිතට ශක්තියක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා අපේ මේ දේශනය තුළින්. ඉතින් ඔබ සැම වෙනුවෙන්ම නැවත වතාවක් අපේ කතිකාචාර්යතුමන්ට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි සර්. එහෙනම් සංජීව මහත්මයා අපි ප්‍රසන්ටේෂන් එක අවසන් කරනවා. හැමෝටම සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. thank you. සුබරාත්‍රියක් සියලුම දෙනාට. මම කැමති වොන් අද සම්බන්ධ වෙච්ච අයගෙන් අද වැඩසටහන පිළිබඳව ඔරිජිනල් කමෙන්ට්ස් ඔයාලට ලැබෙනවා නම් මම කැමතියි. මොකද අපිට මේකේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව තීරණය කරන්නේ ඔබ. ඒක නිසා මේ අද වැඩසටහන සම්බන්ධයෙන් ඔබගේ අවංක අදහස් මම හිතන්නේ අපිට මේ ඉවෝන්ට යොමු කරන්න. අපිට මොකද ඊළඟ වැඩසටහන අපිට සංවිධානය කර ගැනීමේදී ඒක ගොඩාක් වැදගත් වෙයි. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා එහෙනම් සිවාච සුන්දරාච බහුතුතේ ජීවන යාත්‍රා කියලා නේද? යහපත් මෙන්ම සුන්දර දේ ඔබගේ ජීවන යාත්‍රාව. ඒක කවුරුත් නේද සාර්ථක කරලා දෙන්නේ නැහැ. ඔයා තමයි සාර්ථක කරගන්න. එහෙනම් ජය වේවා. Thank you.